අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද ගල්හැපිටියේ ප්‍රේමරත්න ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උට්ඨානී නප්පමාදේන සංයමේන දමේනච දීපං කෛරාත මේධාවී යං ඕඝෝ නාභිකීරති ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික පින්නතුනි අද ධර්ම දේශනයේදී විශේෂයෙන් තරුණ දුවල පුතාලට යමක් මතක් කරන්න ඕන. තුරුණුවේ බොළඳ විදිහට නිතර දෙවේලේ මුණ ගැහිලා කියාපාන හරසුන් බොළඳ ආදර වදන් හිස් සහසේ අරමුණක් නැතුව ඔහේ පාවිල යනවා. කිසිම හරයක් නැහැ. ඒත් පින්වත් තරුණ දුවේ පුතේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලෝතුරා බුද්ධ වචනය ලොවට දේශනා කළ මේ පිවිතුරු බුදු වදන් මෙලොව දුක් වේදනා නිවාලමින් ජීවිතවලට එකතු කරන්නේ අපමණ මඟ පෙන්වීමක් උපකාරයක්. ඒ නිසා මේ මොහොතේ බාහිර සියලු දේන් වෙන් වෙලා සාන්තව ධර්මයට ඇහුම්කන් දීලා ඒ තුලින් ජීවිතේ දුක් වේදනා නිවාගෙන ධර්මානුකූලව ජීවත් වෙන්න මහන්සි ගන්න. ඒ වගේමයි පින්වතුනි ඔබට මේ ධර්මයේ තුලින් හැබැයි අවබෝධයක් ඇති කරගෙන ජීවිතේ සකස් කරගන්න අවශ්‍යමයි කියලා ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්නත් පුළුවන්. මේ ධර්මයේ තුලින් අවශ්‍ය වන්නේ එකම දෙයයි. ඒ තමයි පින්නතුනි සද්ධාව දියුණු කර ගැනීම. තුනුරුවන් කෙරෙහි අපමණ සද්ධාව දියුණු කරගත් කෙනා පින්නතුනි අද ඉඳලම තීරණය කරනවා මම මේ ධර්මයට හුම්කන් දීලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරමින් දුකින් නිදහස් වෙනවයි කියලා. සඳුන් අරටුවකට කොටන්න දසාතේම සුවඳ පැතිරලා යනවා වගේ බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු ධර්මයේ පින්වතුනි විමසා බලන විට මතුවෙන්නේ සත්‍යමයි. උන්වහන්සේ දේශනා කළා ලෝකයා සැඩපහරකට හසු වෙලා වගේ කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ උපමාවයි. ඉතින් පින්වතුනි ඒ ඡන්ද සැඩපහරේ ගිලිගිලි ඈතටම ගහගෙන යනවා. දුකින් නිදහස් වෙන මග ඒ සැඩ වතුරින් නික්මින මග මේ උතුම් ධර්මයේ තුල පමණයි පින්වතුනි ගැබ්බෙල තියෙන්නේ. වෙන කිසිම පැත්තකින් අපට ගැලවීමක් නැහැ. හැමදාම ගෙවන ජීවිතේ මොහොතක්වත් ධර්ම මාර්ගයේ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරලා ඒ දුකින් නිදහස් වෙන මග
සොයාගෙන යන්න මහන්සි වෙන්න බලන්න. ඉතින් ඒ සඳහාම උතුම් මඟ පෙන්වීමක් අපට ලබා දෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ගාථා රත්නයක් මා අදත් ඔබට මාතෘකා කළේ. නැවත මතක් කරනවා නම් පින්වතුනි, උට්ටානේ නප්පමාදේන සංයමේන දමේනච දීපං කෛරාත මේධාවී යං ඕගෝ නාභිකීරති. නොපසුබට උත්සාහයෙන්ද ප්‍රමාද නොවීමෙන්ද සංයමෙන්ද, ඒ කියන්නේ පින්වතුනි ඉදුරන් සංසුන් කර ගැනීමෙන් දමනය කර ගැනීමෙන්ද යුක්ත වූ පුද්ගලයා ගෞතම බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළ සසර සැඩ පහරින් ඈතර වෙන බවයි. කෙලෙස් මහ වතුරින් ඒ ජීවිතයට හානියක් නොවන බවයි. අර සැඩ පහරකට අහු වෙලා ගහගෙන යන මහ වතුරින් නිදහස් වෙන බවයි, එගොඩ වෙන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ගාථා රත්නයෙන් මතු කර දෙන සරල අදහස පින්වතුනි. උත්සාහයෙන් ප්‍රමාද නොවීමෙන් ඉන්ද්‍රිය සංවරයෙන් කටයුතු කරන පුද්ගලයා මෙලොව පරලොව ජීවිතයට ලොකු යහපතක් සිදු කරගන්නා බව බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළා. මේ ගාථා රත්නය උන්වහන්සේ දේශනා කළේ පින්වතුනි බුදු සසුනේ පැවිදි වූ එක්තරා පින්වත් ස්වාමින් වහන්සේ නමකට. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහාර වැඩ ඉන්න කාලේ රජගහනුවර ජීවත් වුණා මහා ධන සම්පත් ඇති පින් ඇති සිටු පවුලක්. ඒ සිටු පවුලේ හිටිය තරුණ වයසේ කුමාරවරු දෙන්නෙක්. වැඩිමල් සහෝදරයාගේ නම මහා පන්තක. බාල සහෝදරයාගේ නම පින්වතුනි ඔබ අහලා තියෙනවා චුල්ල පන්තක. මේ සහෝදර කුමාරවරු දෙන්නම ජීවත් වුණේ අම්මා තාත්තා නැති නිසා හැදුනේ ලොකු මහත්තුනේ කිරි අම්මයි කිරි අත්තයි ළඟ. වැඩිමහල් සහෝදර මහා පන්තක කුමාරයා සිටුමැදුර වැඩ කටයුතු බලාගෙන ජීවත් වුණේ. වයසක මුත්තනෝ හැමදාම හවසට බණහන්න දෙව්රම් විහාරයට යනවා. මහා පන්තක තරුණ පුතා මුත්තනුවන් සමග හැම හවසකම බුදුරජාණන් වහන්සේ දකින්න බුදුබණ අහන්න මුත්තනුවත් එක්ක විහාරයට යනවා. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ වැඩ ඉඳගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්පිරිස් පිරිවරාගෙන දහම් දේශනා කරනවා. මුත්තනුවන් සමග බණහන්න යන තරුණ මහා පන්තක කුමාරයාට බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරන මේ විලාසය හැමදාම ශ්‍රද්ධාවෙන් දැකලා හුරු පුරුදුයි. නිතර නිතර විහාරයට යන්නේන නිසා ස්වාමින් වහන්සේලගේ ඇසුරත් ලැබුණා පින්වතුනි. උන්වහන්සේලගේ ශාන්ත පැවතුම් වලට හැමදාම බණහන නිසා ඒ තුලින් ලැබුණු සැනසීම මේ හැම දෙයක්ම තරුණ මහා පන්තක කුමාරයාගේ මුළු ජීවිතේටම අලුත් ප්‍රබෝධයක් අලුත් වෙනසක් ලබා දෙන්න හේතු වුණා. මුළු ජීවිතේටම මේ සැනසීම ලබන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මේ තරුණ පුතා හැමදාම හිතුවා. මේ හාමුදුරුවෝ වගේ මමත් කවදා හරි මහාන වෙන්න ඕන.
හැමදාම හිම කල්පනා කළා. ඒකට පින්වතුනි සංසාරේ ලොකු පිනක් තියෙන්න ඕන. ප්‍රාර්ථනා කරගෙන එන දේවල් මේ. ඉතින් මේ තරුණ පුතා මුත්තණුවන්ට මේ කාරණේ මතක් කළා. අනේ මුත්තණුවෙනි මමත් විහාරේ මහාන කරවන්න කියලා. මේ අදහස බුදුරජාණන් වහන්සේට මතක් කළා. පින්තුනි බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. මේ තරුණ මහා පන්තක කුමාරයා සසර කතරින් එතර කරවමී යන කරුණාවන්ත හැඟීමෙන් මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනයේ පැවිදි භාවය මේ තරුණ කුමාරයාට ලබලා දුන්නා. දැන් මහා පන්තක තරුණ පුතා පැවිදි වෙලා ඉන්නේ. දැන් මහා පන්තක හාමුදුරුවෝ පමා නොවී දුක් ආවර කරගන්න ඕනේ කියලා හිතලා උත්සාහයෙන් වීරියෙන් භාවනා වඩනවා. සංසුන් පිළිවෙලක පිහිටලා උනන්දුවෙන් බණ දහම් වල හැසිරීලා භාවනා වැඩූ මහා පන්තක තරුණ හාමුදුරුවෝ කෙටි කලකින්ම පින්වතුනි විදසුන් මගින් මහරහත් බෝධියට පත් වුණා. දැන් මහා පන්තක මහරහතන් වහන්සේ උත්සාහයෙන් හින්දානි පින්වතුනි උන්වහන්සේට උතුම් සැනසීම කෙටි කාලයක් තුල ලබා ගන්නට ලැබුණි. මහා පන්තක මහරහතන් වහන්සේගේ බාල සහෝදරයා මුත්තණුවත් එක්ක ගෙදර ජීවත් වෙනවා. මහා පන්තක රහත් හාමුදුරුවෝ කල්පනා කළා මම ලබන මේ ලෝතුරා සැනසෙල්ල මගේ අතබාල සහෝදරයටත් ලබලා දෙන්න නැත්නම් කොච්චර හොඳද කියලා. ඉතින් බොහොම අමාරුවෙන් මුත්තණුවන්ගෙන් අවසර අරගෙන ධර්මීම සමාදන් කරවමින් ධර්මීම කියා දෙමින් මේ සම්බුදු සසුනේ උතුම් පැවිදි භාවයේ වටිනාකම අවබෝධ කරවමින් අමාරුවෙන් මුත්තණුවන්ගෙන් අවසර අරගෙන චුල්ලපන්තක කුඩා සහෝදරයාත් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි කළා. නමුත් පින්වතුනි වැඩිමහල් සහෝදර මහා පන්තක රහතන් වහන්සේට තරම් චුල්ලපන්තක පුංචි හාමුදුරුවන්ගේ ඥාන ශක්තිය දියුණු නෑ. අවශ්‍ය බණ දහම් කටයුතු උනත් ඉගෙන ගන්න ඒ තරම් හැකියාවක් නෑ. එහෙම වෙන්නත් පින්වතුනි හේතුවක් තියෙන්න ඕන. අපි අහලා තියෙනවා සසර පෙර ආත්ම භවයක චුල්ලපන්තක හාමුදුරුවන්ගෙන් වැරැද්දක් වෙලා තියෙනවා. ඒ තමයි පෙර ආත්මික චුල්ලපන්තක හාමුදුරුවෝ ඉගෙනීමට දක්ෂ හැකියාවක් තිබුණු බොහෝම දක්ෂ කෙනෙක් වෙලා හිටියා. තමන්ගේ හැකියාව දක්ෂතාවය නිසාම ඒ ගැන හිතලා වෙන්න ඇති ඉගෙන කියා ගන්න බැරි වැඩි උගත්කමකුත් නැති හාමුදුරුවන් වහන්සේ නමකට චුල්ලපන්තක හාමුදුරුවෝ ඉගෙන ගන්න වෙලාවකදී අර හාමුදුරුවන්ට උසුළු විසුළු කළා. හැමදාම කරන මේ උසුළු විසුළු අර හාමුදුරුවෝ ලැජ්ජාවට පත් කළා. අධ්‍යාපන කටයුතු පවා හැදෑරීමෙන් ඈත් වුණා. ඉගෙනීම එපා වුණා. කලකිරිලා දුකින් ලැජ්ජාවෙන් ඉගෙනීම අත්හැරියා. ඉතින් කෙනෙකුට එහෙම තමන්ගේ දක්ෂතාවයන් මතු කර පෙන්වන අදහසින් විහිළු තාලු කරලා මානසික අසරණ භාවයට පත් කරන එක පින්වතුනි ආත්ම ගණනාවක් විපාක දෙන බරපතල අකුසලයක්. බණහන දූ දරුවන් මේවා ගැන පරිස්සම් වෙන්න ඕන. චුල්ලපන්තක හාමුදුරුවන්ට අර අකුසලයේ ආත්ම ගණනාවක්ම විපාක දීලා
ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ චුල්ලපන්තක නමින් පැවිදි වූ මේ භවයේදී නුවණින් බුද්ධියෙන් හැකියාවෙන් ඊටාම අදක්ෂයෙක් බවට පත් වුණා. කොයිතරම් අදක්ෂද කියනෝනම් පින්වතුනි, පද 4කින් යුත් පුංචි ගාථාවක් උනත් පාඩම් කරගන්න මේ හාමුදුරුවන්ට මාස ගණනාවක් ගත වෙලත් අපහසු දෙයක් වුණා. පළවෙනි පදේ පාඩම් කරගෙන දෙවෙනි පදේ පාඩම් කරනකොට මුලින් පාඩම් කරගත් පළවෙනි දහම් පදය අමතක වෙනවා. මේ විදිහට පින්වතුනි, පද 4කින් යුත් පුංචි ගාථා රත්නයක් වුණත් මාස 3-4ක් පාඩම් කළත් ඒක තමන්ට පාඩම් කරගන්න මතක තියාගන්න බැරි වුණා. බලන්න පින්වතුනි, සංසාරික ජීවිතේ කරපු කීපු දේවල් මේ ජීවිතේ මතුවෙන හැටි. ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ නොහිටියා නම් මේ බුද්ධ වචනේ අපිට ලැබෙන්නේ නැහැ. මොනතරම් අකුසල් කරගෙන අද්ධාන භවී අපි මෙවන් විපත් වලට පත් වෙනවද මේ අවබෝධය අපිට නොලැබුණා නම්. ඒ නිසා පින්වතුනි, පරිස්සම් වෙන්න ජීවිතේ කරන කියන බොහෝ දේ තුලින්. මහා පන්තක මහරහත් හාමුදුරුවෝ හිතුවා තමන්ගේ සහෝදර චුල්ලපන්තක හාමුදුරුවන්ට මේ විදිහට නම් මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ලබන්නට බෑ. එහෙම හිතලා චුල්ලපන්තක හාමුදුරුවන්ට නියම කළා අඥානයින්ට මෝඩයින්ට මේ විදිහට මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්නට බෑ. අනුන්ගේ සිව්පසය ලබනවට වඩා හොඳයි සිවුරු හැරලා ගෙදර යන්න කියලා මතක් කළා. ඒ වචන ටික ඇහෙනකොට චුල්ලපන්තක හාමුදුරුවන්ගේ හිතට මහා පුදුම දුකක් ඇති වුණේ. මම කොච්චර බලාපොරොත්තු වෙන්ද මහණ උනේ. ආපහු මම දැන් සිවුරු ඇරලා ගෙදර යන්නේ කොහොමද? වයසික මිත්තණියට පුංචි කාලේ ඉඳලා හදාගත්ත මුත්තණුවන්ට මම මුහුණ දෙන්නේ කොහොමද? අනේ ඇත්ත මං ගැන මොනතරම් දේවල් හිතයිද? මේ විදිහේ සිතුවිලි ගොඩාක් හිතේ දරාගෙන ඇස් දෙකට එකතු වෙච්ච කඳුළු පින්වතුනි සිවුරුපටි දිගේ බිමට වැහෙනවා. පොඩි හාමුදුරුවෝ වේදනාවෙන් අඬනවා. උන්වහන්සේ තීරණයක් ගත්තා. කමක් නෑ, මම බුදුරජාණන් වහන්සේට කියලා අවසර අරගෙනම හෙට උදේ සිවුරු වෙල්ල ගෙදර යනවා. එහිම හිතල පින්වතුනි චුල්ලපන්තක හාමුදුරුවෝ උදෙන්ම පිටත් වුණා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සුගන්ධ කුටිය සොයාගෙන. ඒ හිමිදිරි මොහොතේ බුදුරජාණන් වහන්සේ කුටිය ආභියස සක්මන් කරමින් වැඩ ඉන්නවා. චුල්ලපන්තක හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගොහින් වැඳලා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මම ආවේ ඔබ වහන්සේගෙන් අවසරයක් ලබා ගන්න. මහා පන්තක රහත් හාමුදුරුවෝ මගේ වැඩිමල් සහෝදරයා. මට කිව්වා බණක් දහමක් දරා ගන්න බැරි හිතකින් මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ලබන්න බෑ. මෝඩික් වගේ අනුන්ගේ සිව්පසේ ලබනවට වඩා සිවුරු හැරලා ගෙදර යන්න කියලා. ඉතින් මම මේ සිවුරු හැරලා යන්න අදහස් කරගෙන ඔබ වහන්සේගෙන් අවසර ගන්නාවේ. ස්වාමීනි මට අවසරද කියලා හැවුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ චුල්ලපන්තක හාමුදුරුවන්ට මතක් කළා, චුල්ලපන්තක පැවිදි වුණේ කාගේ ශාසනයේද? භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනයේ. චුල්ලපන්තක පැවිදි වුණේ කවුරු අරමුණු කරගෙනද? ස්වාමීනි ඔබ වහන්සේ අරමුණු කරගෙන. මගේ ශාසනයේ
මා නිසා පැවිදි වූවා නම් චුල්ලපන්තක කෙනෙක් කිව් නිසා සිවුරු ඇරලා යන්න එපා. එහෙම කරන්න එපා. උනන්දුවෙන් මහන්සියෙන් උත්සාහයෙන් දුක් නොවි කටයුතු කරලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ පුංචි හාමුදුරුවන්ට අවවාද කළා. ඉතින් පින්නතුනි ලස්සන භාවනා කමටහනක් ළමා මනසට ගැලපෙන අද මේව සමාජයෙන් බොහොම වේගින් ඈත් වෙලා යනවා. අමනාප වෙන්න එපා. දරුවන්ගේ සුන්දර ළමාවිය වැඩිහිටියෝ උදුරගෙන ළමින්ගේ ළමා ලෝකයේ වැඩිහිටියෝ විනාශ කරලා මහා හිම්බත් වෙච්ච මනසකින් දරුවෝ පීඩාවට පත් වෙලා නොගැලපෙන මට්ටමේ බොහෝ දේ තුල හිරවිච්ච තැන් රට තුල දකින්න ලැබෙනවා. දැන් නිකමට හිතලා බලන්න වැඩිහිටියන්ට පමණයි කියන අශ්ලීල දැන්වීම් රාමුව ඇතුලේ තියෙන සිනමා ශාලාවල වැඩිහිටියොත් එක්කේ පීලී ඉන්නේ දරුවෝ. මම බොහොම ආදරෙන් මතක් කරනවා දරුවන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ සම්බුදු පිළිවෙත වැඩිහිටියන් ගුරුවරුන් දෙමව්පියන් අනුගමනය කරනවා නම් ළමයින්ට ලස්සන ලෝකයක් මේ ජන සමාජය තුල නිර්මාණය වෙනවා. බුදුරජාණන් වහන්සේ චුල්ලපන්තක පොඩි හාමුදුරුවන්ගේ ළමා මනසට ගැලපෙන භාවනා කමටහනක් කියලා දුන්නේ. බොහොම උනන්දුවෙන් හරි ආසාවෙන් චුල්ලපන්තක හාමුදුරුවෝ භාවනා කමටහන දියුණු කළා. උදේ බුදුරජාණන් වහන්සේ කියා දුන් කමටහන දහවල් පිණ්ඩපාති වඩින මොහොත වෙනකොට දියුණු කළා. ආත්මී ගිනා පුණ්‍ය බලයේ මතුවෙච්ච මොහොතේ චුල්ලපන්තක පොඩි හාමුදුරුවෝ ජීවිතය අඳුනාගෙන බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් මහරහත් බෝධියට පත් වුණානේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා අද මා මාතෘකා කළ ගාථා රත්නයෙන් ලොකු පොඩි අපි හැමෝටම ප්‍රයෝජනයක් ගන්න හිතලා චුල්ලපන්තක පොඩි හාමුදුරුව වෙනුවෙන් ධර්මයේ දේශනා කළා. උට්ටානී නප්පමාදේන උත්සාහය අප්‍රමාදී බව සංයමේන දමේනච සංයමේන් ඉඳුරන් දමනය කර ගැනීමෙන් මේ කරුණු හතරින් යුතු පුද්ගලයාගේ ජීවිතය මෙලොව දියුණුවත් පරලොව දියුණුවත් ලෞකික සම්පත් ඉක්මවා ලබන ලෝතුරා සැනසීමත් ලබාගෙන දෙලොවම ආරක්ෂා කරගන්න බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සම්බුද්ධ ශාසනයක් පවතින කාලයක වටිනා මිනිස් දිවියක් අපි ලබා ගත්තා. ලැබූ මේ වටිනා ජීවිතයේ පින්වතුනි උත්සාහය නැතිනම් උනන්දුව නැතිනම් කොහොමද අපි අරමුණක් කරා අරගෙන යන්නේ කියලා කල්පනා කරන්න පින්වතුනි. සමාජික වශයෙන් උනත් අපි ගත කරන එදිනෙදා ජීවිතයේදී අපි උත්සාහවන්ත වෙනවා නම් මොනතරම් දියුණුවක් අපිට ජීවිතවල ලබා ගන්න පුළුවන්ද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන සීරු හැර දමා ගෙදර යන්න ගිය අර පොඩි හාමුදුරුවෝ යහපත් කල්යාණ මිත්‍ර මඟ පෙන්වීමකින් නැවත වතාවක් පින්වතුනි උත්සාහයෙන් ප්‍රමාද නොවි අලස නොවි කම්මැලි නොවි උනන්දුවෙන් කටයුතු කළ නිසානේ නික්ලේශී මහරහතන් වහන්සේ නමක් හැටියට මෙලොව පරලොව දෙලොව සැනසෙල්ල උදා කරගත්තේ. අද සමාජ සමහර උදවියට ඇති අලසකම
කොච්චරද කියනවා නම් හැමදේම පින්නතුනි කර්මී පිට පටවලා ඇඟ බීරගෙන ජීවත් වෙන්න හදනවා. පාසල් යන වයසේ කුඩා දරුවෝ තරුණ උදවිය මේ වෙලාවේ බණ අහනවා ඇති. ටිකක් ඔය ඇත්තන්ගේ ජීවිත ගැනත් මේ මොහොතේ හිතලා බලන්න මහන්සි ගන්න. කුඩා කාලේ ඉඳලා උනන්දුව උත්සාහය ජීවිතේ හුරු කරගත්තා නම් ඔය වටිනා ජීවිතවලට කවදාවත්ම සැනසීම හිමි වෙන්නේ නැහැ. ජීවිතේ යම් යම් දේවල් වලින් පරාජයට පත් වුණාම බලාපොරොත්තු ඔක්කොම සුන් කරගෙන වේදනාව විඳින්න පුරුදු වෙන්න එපා. මාස ගානක් තිස්සේ මහන්සි වෙලා පොතපතේ කටයුතු පාඩම් කටයුතු කරලා ඒ මාස ගානක් තිස්සේ විදි මහන්සියෙන් ප්‍රයෝජනයක් ගන්න හිතාගෙන තරඟ විභාගවලට මුහුණ දෙනවා. සාර්ථක ප්‍රතිඵලයක් ලැබිලා බලාපොරොත්තු ඉටු වෙලා නැත්නම් දෙවනි වතාවක උනන්දු උත්සාහය ඔක්කොම එතනින් අත්තර දාලා ජීවිතේම මහා පුදුම කලකිරීමකින් ගත කරන්න සමහර ඇත්තෝ පුරුදු වෙලා ඉන්නවා. අපිට ආරංචි ලැබෙනවා එහෙම දුවල පුතාල සමහර විට දුක වේදනාව දරා ගන්න බැරි කමින් ජීවිතේට මූණ දෙන්න ආත්ම ශක්තියක් නොමැති කමින් ජීවිත පවා නැති කර ගන්න තැන් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළ උදාර මිනිස් දිවියේ වටිනාකම අවබෝධ කරගෙන පින්වතුනි නැවත නැවතත් තමන්ගේ ඉලක්කය යථාර්ථයක් බවට පත් කරගන්න තුරු මහන්සි වෙලා ප්‍රමාද නොවි බලාපොරොත්තු සඵල කරගන්න කටයුතු කරන්නට ඕනේ. දියුණු වී දොරටු ගැන කරුණු දේශනා කළ බුදුරජාණන් වහන්සේ පින්වතුනි මතක් කළ දෙයක් තමයි අලස නොවි උට්ටාන වීරයෙන් කටයුතු කරන පුද්ගලයා දියුණුවේ හිනි පෙත්තටම ගමන් කරන බව. ඒක එච්චර අපහසු දෙයක් නෙමෙයි. උනන්දු උත්සාහය ගැන කරුණු කියද්දි පින්වතුනි මතක තියාගන්න මෙලොව දියුණුවට ආරක්ෂාවට පමණක් නෙවෙයි මරණින් මතු පරලෝ සැනසීමට ආරක්ෂාවටත් මේ ජීවිතය උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කළ යුතු බව අමතක කරන්නට එපා. ලක්ෂ කෝටි ගණන් වටින මුතුමැණික් මහ පොළොව ඇතුලේ තියෙනවා. නමුත් උත්සාහයක් නැත්නම් උනන්දුවක් නැත්නම් පින්වතුනි අලසකමින් කම්මැලිකමින් කෙනෙකුට මුතුමැණික් අහුල ගන්න ලැබෙන්නේ නැහැ. පතල් කපන්න ඕන, දෝනා යන්න ඕන, මහන්සි වෙන්න ඕන. එහෙම කළොත් ඒ වස්තුව ලබන එක එච්චර අපහසු දෙයක් වෙන එකක් නෑ. ඔය ඇත්තන්ගේ ජීවිතේ බලාපොරොත්තු කොච්චර තියෙනවද? පුංචි දරුවන්ගේ ඉඳලා හැමෝම හිතනවනි හොඳින් ඉගෙන ගන්න ඕන, හොඳ රැකියාවක් හොයා ගන්න ඕන, ලස්සන පුංචි ගෙයක් හදා ගන්න ඕන, ජීවිතේ හරි ලස්සනට ගත කරන්න ඕන කියලා. මම නොකියුවත් ඔය ඇත්තන්ගේ හිතේ තව මොන තරම් බලාපොරොත්තු තියෙනවද ජීවිතේ? පින්වතුනි ඒ සෑම බලාපොරොත්තුවක්ම ඉටු කරගන්න එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. හැබැයි උත්සාහයේ උනන්දුව අප්‍රමාදී බව ජීවිතයෙන් ඈත් කරගත්තදා ඒ කිසිම දෙයකින් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් ලබන්න බෑ. උහි හුදකලාව ජීවත් වෙලා මෙරිලා යන හැටි බුදුරජාණන් වහන්සේ වදාළනි. බුදුරජාණන් වහන්සේගේ ලස්සන උපමා දී හිඳිච්ච මසුන් නැති මඩවලකට වෙලා වයසට ගිය ලිහිණියෙක් තටු පුරවගෙන බලන් ඉන්නවා බඩගින්නේ. මසුන්
ජීවත් වෙන දී පිරිච්ච විලකට ඉගිල්ල යන්න ශක්තිය නැහැ. බලන්න පින්නතුනි ජීවිතේ පිරි වුණාම කුඩා කාලේ ඉඳලා. ඉතින් වයසට යනකොට අර වගේ අසරණ වෙනවා. දරුවන්ටයි පවුලේ ඇත්තන්ටයි සමාජයටයි ශාපතියති ඉඳලා මැරිලා යනවා. මරණින් මතු නිදාගෙන ඉඳලා අවදි වුණා වගේ නිරයේ සතර අපායේ උපදින්නේ සමාජ වෛරයෙන් ජීවත් වෙලා මැරෙන ඇත්තෝ. පින්නතුනි මෙච්චර ලස්සන මඟ පෙන්වීමක් බුදුරජාණන් වහන්සේ ලෝකයට ඉදිරිපත් කළ තියෙද්දී අපි ධර්ම මාර්ගයෙන් ඈත් වෙනවා නම් කොහෙන්ද පින්වතුනි සැනසීමක් ලබා ගන්න කියලා මේ මොහොතේ කල්පනා කරන්නට ඕන. ධර්ම මාර්ගයේ ගමන් කරන උත්සාහවන්ත ඥානවන්ත පුද්ගලයන් තුළ පින්වතුනි තව උතුම් ගුණයක් පිහිටන්නට ඕන. ඒ තමයි අප්‍රමාදී බව. පමා වෙන්න එපා කියලා කියන එක අප්‍රමාදී බව. ජීවිතේ හැඩගහ ගන්න බොහොම වටින තැනක් මේ මතක් කරන්නේ. අසංකීය ගණනාවක් සංසාරේ පාරමී දහම් පුරලා මහබෝසතාණෝ ලෞතුරා බුද්ධ රාජ්‍ය අවබෝධ කරගත්තේ. හොඳට මතක තියාගන්න පින්වතුනි මේ ගෞතම බුද්ධ රාජ්‍ය දේව රාජ්‍යයක් නොවේ. සම්බුද්ධත්වයට පත් වෙලා තමන් වහන්සේගේ සුගත ජීවිතේ හැම මොහොතක්ම මිඩංගු කළේ අසරණ ලෝකයා වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතවලට පිහිට වෙන්න. තුන් ලෝක සැනසීමට පත්කර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ ලෝකයට දේශනා කළ අවසන් බුද්ධ වචනය අප්පමාදේන සම්පාදේත. ප්‍රමාද නොවි ජීවිතේ කටයුතු අවසන් කරගන්න. පිරිනිවන් පාන අවසන් තත්පරෙත් අසරණ ලෝකයා කෙරෙහි බුදුරජාණන් වහන්සේ මොනතරම් කරුණාවෙන් පිහිට වුණාද කියන එක මේ වෙලාවේ සිහියට ගන්න. ඒ බුදු වදනට ගරු කරමින් පින්වතුනි අප්‍රමාදී බව මෙලොව යහපතටත් සසර දුකින් එතර වීමට අවශ්‍ය කරන කුසල් දහම සම්පාදනයටත් ප්‍රමාද නොවි අලස නොවි කටයුතු කිරීම උතුම් දෙයක් බව සිහියට අරගෙන කටයුතු කරන්නට ඕන. ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ උතුම් ගාථා රත්නයෙන් මතුවෙන තව උතුම් අදහසක් තමයි ඉන්ද්‍රිය සංවරය. උදේ ඉඳන් මහරෑ වෙනතුරු අපි ජීවත් වෙනවයි කියලා පින්වතුනි එකම දෙයයි කරන්නේ. පැවිදි වෙච්ච අපි ගිහි ඔය ඇත්තෝ මුළු ජීවිතේම කරන්නේ ජීවිතේ පරිහරණය කිරීම. ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන්ට ගොදුරු සොයා දෙමින් ඔවුන් සංතරපණය කරමින් ජීවිතේ පරිහරණය කිරීම හැර මුළු ජීවිතේම අපි කරන වෙන කිසිම දෙයක් නෑ පින්වතුනි. බොහෝම කරුණාවෙන් මතක් කරන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ ගොදුරු ඉඳුරන්ට සපයා දීමේදී දෙහැමින් පරිස්සමින් සීලාචාරකමින් ඒ ටික කරන්න පුළුවන් නම් දෙමුණු ඉඳුරන් නැති බෝසත් ජීවිතය තමාට මහත් පිහිටක් ජීවිතය ලබලා දෙනවා. වටිනම දේ තමයි පින්වතුනි පංචශීල ප්‍රතිපත්තියට අනුගතව ජීවත් වීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජීවිතයත් සමාජයත් පිරිහීමෙන් වළකා ගත හැකි ශක්තිමත් කණු පහක් මත ඉදිකළ වැටක් වගේ පන්සිල්. ප්‍රාණඝාතයෙන්, සුරකමින්, කාම මිත්‍යාචාරයෙන්, මුසාබසින් හලාහල විසින් ඈත් වෙලා පංචශීල ප්‍රතිපත්තියට අනුගත වෙච්ච ජීවිතයක් නිර්මාණය කරගන්න පුංචි කාලේ ඉඳලා මහන්සි ගන්න. ඒ පන්සිල් වලින්
තොර වූ පංචශීල ප්‍රතිපත්තීන් ඈත් වූ ජීවිතය බුදුරජාණන් වහන්සේ වදාළ පින්වතුනි ලස්සන බුද්ධ වචනයක්. මූලං කනති අත්තනෝ මුදුන් මුල කපා දාපු මහ ගහක් වගේ. බලන්න පින්වතුනි අවදානම විශාල ගහක් තියෙනවා සෙවන දෙන. කෙනෙකුට අවශ්‍යයි මහ ගහ විනාශ කරන්න. පුංචි පුංචි කිරිමුල් කොයිතරම් කපා දැමුවත් ඒ මහ ගහ මරන්න බෑ. අවශ්‍ය එකම දෙයයි මුදුන් මුල විනාශ කර දැමීමයි. පන්සිල් පද පහෙන් තොර වූ ජීවිතය මුදුන් මුල විනාශ කරගත් මහ ගහක් වගේ බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සීලාචාර ජීවිතයක් පින්වතුනි ඔබ තුලින් නිර්මාණය කරගන්න කියන මතක් කිරීම කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු බලය ගැන එක දෙයක් මතක් කරන්න ඕන. ඉස්සර පින්වතුනි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බමුණන් ජීවත් වෙච්ච බමුණු ගමක් තිබුණා. ඒ ගමේ නම තමයි තූන බමුණු ගම. ඉතින් ඒ තූන කියන බමුණු ගම හරහා බුදුරජාණන් වහන්සේ විතරාගී මහරහතන් වහන්සේලා දවසක් ධර්මචාරිකාවේ වඩින්න තීරණය කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි මොනතරම් වෛරයක් මේ බමුණන් ඇති කරගත්තද කියලා කියනවා නම් පින්වතුනි මේ බමුණු පිරිස කියනවා ඔන්න හෙට බුදුරජාණන් වහන්සේ අපේ ගමහරහා වඩිනවා කියලා ආරංචි. ගෞතමීන් වහන්සේටවත් ශ්‍රාවකීන්ටවත් වතුර උගුරක්වත් මේ ගමින් දීම තහනම්. මේ බමුණෝ එකතු වෙලා නියෝගයක් කළා. කතා වුණා. කතා වෙලා මේ බමුණු පිරිස නියෝගයක් පැනෙවුවා ගමේ ඇත්තන්ට. හෙට දවසේ තූන ගමේ සියලුම වතුරලින් වහන්න ඕන. වතුර බිඳුවක්වත් දෙන්න එපා කියලා. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන ඒ ගමට වැඩම කළා. ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ මතක් කළා පින්වත් ආනන්ද මට හරි පිපාසයක් දැනෙනවා පැන් ටිකක් අරගෙන එන්න කියලා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ගියක් ගානේ වඩිනවා පාත්‍රය අරගෙන කිසිම ගෙදරක වතුර නැහැ. දොරවල් වහලා කිසි කෙනෙක් පේන්න හිටියේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ ඊට පස්සේ පින්නතුණි කරන්ට දෙයක් නැති තැන පාත්‍රය අරගෙන ලිඳක් ළඟට වැඩියා. ඒ අද්දි පිදුරු දාලා ඒ ලිඳ වහලා ඊළඟ ලිඳටත් වැඩම කළා. ඒ ලිඳත් පිදුරු දාලා වහලා තවත් ලිඳක් හොයාගෙන වැඩම කළා. පින්නතුණි ඒ ලිඳත් පිදුරු දාලා වහලා ආනන්ද හාමුදුරුවෝ පාත්‍රය අරන් ආපහු බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. ඇවිත් කීවා පින්වත් භාග්‍යවතුන් වහන්සේ මොකද දන්නේ නැහැ මේ ගමේ ඔක්කොම ලින් පිදුරු දාලා වහලා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද ඔබ අර පළවෙනි වතාවේ ගිය ලිඳ ළඟට ආපහු වඩින්න කියලා. ආනන්ද හාමුදුරුවෝ පාත්‍රය අරගෙන ආයෙත් පළවෙනි වතාවේ වැඩම කළ ලිඳ ළඟටම වැඩම කළා. බලන්න පින්නතුණි ඒලේදී වතුර උතුරලා යනවා. පිදුරු ටික ඔක්කොම ඒ වතුරත් එක්ක උතුරලා පිටට ගිහින් ලිඳේ වතුර නිල් පාටට මතුවෙලා තියෙනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ පෙන් පාත්‍රයක් අරගෙන ඇවිත් බුදුරජාණන් වහන්සේට පූජා කළා. පූජා කළා මතක් කරනවා බලන්න පින්වත් භාග්‍යවතුන් වහන්සේ හරි පුදුමයි මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ තියෙන ලෞතුරා ගුණය ඒත් ඒ ගුණය මේ මහ පොළොවට තේරෙනවා කියලා. පින්නතුනි මේ උතුම් ගෞතම බුදුසසුනේ වටිනාකම මහ පොළොව ගස්ගල් තාරකා අවබෝධ කරගෙන බොහොම කල් අපේ සමාජය තුලත් වේගයෙන් ගෞතම බුදුසසුනේ හරය අවබෝධ කර නොගෙන
ආයාලේ යන බමුණු පිරිසක් බිහි වෙලා දෝ කියලා වෙලාවකට කල්පනා වෙනවා. මම ඔබෙන් ඉල්ලන්නේ පෙරපින් බලයෙන් ලද මනුෂ්‍ය ජීවිතයත් මේ උතුම් බුද්ධ ශාසනයත් ප්‍රයෝජනෙට අරගෙන ගෞතම බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළ ධර්මාවබෝධයේ පිණිසම ජීවිතේ කටයුතු කරගන්න මහන්සි වෙන්න කියලයි. මේ උතුම් ගෞතම බුදුසසුනේ සනාතන රැකවරණේ ලබා ගන්නට ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම දානානිසංසය උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ධර්ම ශ්‍රවණානිසංස බලෙන් හැම දිනාටම උතුම් නිවන් සුවයම සැලසේවා. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ පූජ්‍යපාද ගල්හැපිටියේ පේමරත්න ස්වාමීන් වහන්සේ.